කොහොමද මගේ 7 ශ්‍රේණියේ දරුවෝ ටික? ඔබ අපි මේ ඉන්නේ 4 වෙනි පාඩම අපේ ICT විෂය නිර්දේශය තුල. වදන් සැකසීම. අර මන් දුවල පුතාලට මතක් කරා පාඩම මොකක්ද කියලා. මේ පාඩම ඇතුලේ චුටි දුවල පුතාලට මතකයි අපි පාඩම් කොටස් 4ක් සාකච්ඡා කරලා අවසන් කරා. ඒ පාඩම් කොටස් 4 තුල අපි අපේ 4 වෙනි පාඩම වන වදන් සැකසීමේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඔබට දැන් වදන් සැකසුම් මෘදුකාංගයක් පාවිච්චි කරන විදිය, එහි වාසි අවාසි, ඒ වගේම ඒ සඳහා කොහොමද යතුරු පුවරුව හැඩගස්වාගෙන පාවිච්චි කරන්න කියලා ඔබට සෑහෙන දැනුමක් ලැබුණා. යුනිකේත දක්වාම ඉතා හොඳ දැනුමක් මගේ මේ 7 ශ්‍රේණියේ චූටි දුවල පුතාලට ලැබිලා දැන් තියෙන්නේ. ඔබ බොහොම සතුටින් ඇති දැන් ඔබට පරිගණකේ ගොඩක් වැඩ කරගන්න පුළුවන් කියලා. හොඳයි. දැන් ඔබ දන්නවා අපි මේ කුමකටද සූදානම් වන්නේ කියලා. අද දවසේ සූදානම තමයි පුතේ අපිට ලැබිලා තියෙනවා වැඩපොතක්. ඔබ දන්නවා මේ වැඩපොතේ මේ 4 වෙනි පාඩම වදන් සැකසුම කියන පාඩමට අදාළ ප්‍රශ්න ගණනාවක් අපිට දීලා තියෙනවා. ඔව් අපි පටන් ගමු දුවේ පුතේ. එකින් එක මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මේක ඔබට හොඳ උදව්වක් වේවි. ඔබ මේ පාඩම තුල ඉගෙනගත්ත හැම විෂය කරුණක්ම ඉතා හොඳින් ඔබේ මනසේ ධාරණය වෙලා තිබෙනවද නැද්ද කියලා ඔබට මැනගන්නත් පුළුවන්. අනෙක් අතට ඔබට බ්‍රෂ් අප් කරගන්න පුළුවන් ඔයාලගේ නොලෙජ් එක. ඔව් බ්‍රෂ් අප් කරගන්න, රිමයින්ඩ් කරගන්න පුළුවන් විෂය කරුණු ටික. හොඳයි චුටි දුවේ පුතේ. අපි වැඩේට බහිමු. මෙන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. ක්‍රියාකාරකම් 4.1. ඒ කියන්නේ 4 වෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම යටතේ තිබෙන පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් වාක්‍ය හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. අපි බලමු දුවේ පුතේ මේ ප්‍රශ්න වලට උත්තර ටික හොයාගන්න. පරිගණකය භාවිතයෙන් ලේඛන නිර්මාණය කිරීමට වදන් සැකසුම් මෘදුකාංග භාවිත කරයි. මේක හරිද? වදන් සැකසුම් මෘදුකාංග මොකටද දුවේ පුතේ අපට ඕන වෙන්නේ? අපිට මෙයා ඕන වෙන්නේ පුතේ මෙන්න මේ කාරණයට. ලේඛන නිර්මාණය කරන්න. හරි. එහෙනම් මේ වාක්‍ය හරි නේද? අපි මේක ලකුණු කරමු නිවැරදි වාක්‍යයක් විදියට. දෙවෙනි වාක්‍ය. Open Office Writer යන වදන් සැකසුම් මෘදුකාංගයකි. ඔව්. මේක හරි. අපි ඉගෙන ගත්ත Open Office කියලා software collection එකක් මෘදුකාංග එකතුවක් තියෙනවා. එහි Open Office Writer කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වදන් සැකසුම් මෘදුකාංග ගණයට අයත් වන මෘදුකාංගය. එහෙනම් මේකත් හරි. තුන්වෙනි එක. පළමු වදන් සැකසීමේ මෘදුකාංගය MS Word වේ. Microsoft Word හරිම ජනප්‍රියයිනේ. මම ඉගෙන ගන්න පටන් ගත්ත පොඩි කාලෙත් Microsoft Word හරිම ජනප්‍රියයි. නමුත් ඒක මොකද්ද පුතේ? ආරම්භක මෘදුකාංගය නම් නෙවෙයි. ඔබට එහි රූප සටහනක් එක්ක මම ඔබට ඉගැන්නුවා. ඔව්. ඒකේ නම තමයි Word Star. හැබැයි මෙතන තිබෙන්නේ MS Word Microsoft Word. මේක වැරදි නේද? එහෙනම් ලෝව පළමු වදන් සැකසීමේ මෘදුකාංගය වෙන්නේ පුතේ Word Star කියන මෘදුකාංගය. එනම් මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් විදිහට තමයි අපට ලකුණු කරන්න වෙන්නේ. හතරවෙනි සහ අවසාන වාක්‍ය. Linux යනු වදන් සැකසීමේ මෘදුකාංගයක් නොවේ. Linux මොකද්ද පුතේ මේක? අපි 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා, 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා නේද? මෙහෙයුම් පද්ධති පාඩමේදී Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. Linux පාවිච්චි කළ අපිට කොහොමඩවත්ම වදන් සැකසීම කරන්න බෑ. ඒ කියන්නේ ලේඛනයක් සකස් කරන්න බෑ. හැබැයි වදන් සැකසීම සඳහා උදව් කරන ලේඛන සකස් කරන උදව් කරන මෘදුකාංග පරිගණකයට ස්ථාපනය කරන උදව් කරනවා Linux. ඔන්න මම චුට්ටක් මතක් කරා මෙහෙයුම් පද්ධතියේ කාර්යයක්. ඒ නිසා දුවේ පුතේ මේ ප්‍රකාශය කියන්නේ Linux යනු වදන් සැකසීමේ මෘදුකාංගයක් නොවේ කියලා. ඔව් Linux කියන්නේ වදන් සැකසීමේ මෘදුකාංගයක් නෙවෙයි. හරි. මේ ප්‍රකාශයත් හරි. එහෙනම් චූටි දුවේ පුතේ ක්‍රියාකාරකම 4.1 යට තිබෙන පළවෙනි ප්‍රශ්නයට අපි පිළිතුරු සියල්ලම සාර්ථකව හොයාගත්තා. හොඳයි. කොහොමද ඔබට මොකද හිතෙන්නේ? හරි පහසුයි නේ. මේ ටික නම් හරිම පහසුයි ඔව්. ඒක ඇත්ත. අපි යමු තව ටිකක් ගැඹුරට පාඩමේ ඊළඟ ප්‍රශ්න හරහා. දෙවෙනි ප්‍රශ්නය. ක්‍රියාකාරකම 4.1 දී හැම දෙවෙනි ප්‍රශ්නේ තමයි පුතේ වදන් සැකසීම යන කුමක්ද? මේ අහන්නේ වදන් සැකසීම කියන කාර්යය. වදන් කියන්නේ වචන, සැකසීම සකස් කරනවා.
වචන සකස් කරලා වචන හිමය කරලා ලේඛනයක් සකස් කිරීම ගැන මේ අහන්නේ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් වදන් සැකසීම කියන්නේ මොකක්ද? අපි මේකට ලස්සන නිර්වචනයක් හැදුවා ඔබට මතක ඇතිනේ. එහෙනම් මේ නිර්වචනය මතක් කරගමු. චූටි දුවල පුතාලගේ ඉස්කෝලේ ICT පෙළ පොතේ මේ පාඩමේ ආරම්භයේදී මේ ගැන කියලා තියෙනවා. වදන් සහිත ඕනෑම ආකාරයක ලේඛනයක් නිර්මාණය කිරීම, වෙනස් කිරීම, ගබඩා කිරීම. ඔන්න ඕක වදන් සැකසීම. මොකද්ද පුතේ අපි ආයි කියමු? වචන සහිත එහෙම නැත්නම් වදන් සහිත ඕනෑම ආකාරයක ලේඛනයක් නිර්මාණය කිරීම, වෙනස් කිරීම, ගබඩා කිරීම. අපි මෙන්න මේකට කියනවා මොකද්ද පුතේ? වදන් සැකසීම කියලා. හොඳයි. අපි ලියා ගමු පුතේ. වචන සහිත ඕනෑම ආකාරයක මේක ඇල්ල අත්‍යවශ්‍ය නැහැ පුතේ. හොඳේ. වචන සහිත ලේඛනයක් කිව්වනම් හොඳටම ඇති. හොඳේ. මම අමතරව කියන්නේ වචන සහිත ඕනෑම ආකාරයක ලේඛනයක්. අපි ලියමු නිර්මාණය කිරීම, වෙනස් කිරීම, හෝ ගබඩා කිරීම. වේ කියලා මං කෙටියෙන් ලියනවා. මොකක්ද වෙන්නේ පුතේ? ගබඩා කිරීම වදන් සැකසීම වේ. හරි නේද? ඔන්න ඔබට මං කෙටියෙන් මේ අවසන් කරා. හරි පුතේ දුවේ. එහෙනම් අපි දන්නවා දැන් වදන් සැකසීම මොකක්ද කියලා. අපි යමු. හොඳයි දුවේ පුතේ. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අපිට හමු වෙන්නේ පුතේ ක්‍රියාකාරකම 4.2 යටතේ. දැන් 4.1 යටතේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. දැන් මේ 4 වෙනි පාඩමේ දෙවෙනි ක්‍රියාකාරකම යටතේ වැඩපොතේ අපිට තවත් ප්‍රශ්න කිහිපයක් ලැබෙනවා. මේ යටතේ පළවෙනි ප්‍රශ්නය අපි කලින් කතා කරපු ප්‍රශ්නයට එහි පිළිතුරට ගොඩාක් ආසන්න පිළිතුරක් තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. බලමු පුතේ. වදන් සැකසීමේ මෘදුකාංගයක්. කලින් ඇහුවේ පුතේ බලන්න වදන් සැකසීම කියන්නේ මොකක්ද කියලා. පැහැදිලිනේ? ප්‍රශ්න පටලවා ගන්න එපා. මේ ප්‍රශ්නේදී අහන්නේ වදන් සැකසීමේ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා. මෘදුකාංගයක්, යෙදුමක්, ප්‍රෝග්‍රෑම් එකක්, ඇප්ලිකේෂන් එකක්, වැඩසටහනක් කියලා සිංහලෙන් කියනවා අපි. හරි නේද? හරි. එතකොට මෙන්න මේ වගේ වදන් සැකසීමේ මෘදුකාංගයක් පැහැදිලි කරන්න තියෙන්නේ. අපිට කලින් නිර්වචනයෙන් යම් කොටසක් එකතු කරලා තමයි මේක ගොඩනගා ගන්න වෙන්නේ. අපි කොහොමද කියන්නේ පුතේ? කිසියම් ආකාරයක ලේඛනයක් හදන්න පුතේ පාවිච්චි කරන්නේ. හරි. ඒතර කලින් කතාව අපිට ගන්න බලන්න ලේඛනයක් හදන. ඒක සකස් කරනවා, වෙනස් කරනවා, ඊළඟට අපි පරිගණක තුල මේවා ගබඩා කරනවා. මොන ලේඛනයක්ද පුතේ? වචන එක්ක වැඩ කරන ලේඛනයක්. මේ ඔක්කොම කරන්න අපිට පරිගණකයේ තුල උදව් වෙන්නේ කවුද? වදන් සැකසීමේ මෘදුකාංගයක්. දැන් ඔබට පිළිතුර ගොනු වෙලා තියෙන්නේ. අපි මෙන්න මෙහෙම ලස්සනට කියමු. වචන සහිත එහෙම නැත්නම් වදන් සහිත. හරිනේ? වචන සහිත ඕනෑම ආකාරයක ලේඛනයක් නිර්මාණය කිරීම, වෙනස් කිරීම හෝ ගබඩා කිරීම සඳහා උපකාරී වන පරිගණක යෙදුමක්. හරි නේද? මෙන්න මෙහෙම කියනවා. අවසන් කරන්න මොකක්ද පුතේ? මේ සඳහා මෙන්න මේ කිව්ව කාර්යයන් සඳහා උපකාරී වන පරිගණක යෙදුමක්. තව දරුවෙක් කියයි පරිගණක මෘදුකාංගයක් කියලා. ගැටලුවක් නෑ. හරි. අපි ලියමු පුතේ පිළිතුර. මම ඔබට මේ වර්ණය පොඩක් වෙනස් කරලා ලියන්න. වචන සහිත ලේඛනයක් මෙතෙන්ට ඕන එකතු කරන්න පුළුවන් ඔබට පරිගණක අනුසාරයෙන් කියලා. පරිගණකයේ භාවිතයෙන් කියලා එකතු කරන්න පුළුවන්. ලේඛනයක්
පරිගණකය භාවිතයෙන් සකස් කිරීම ඔබට පුළුවන් ඕන නිර්මාණය කිරීම කියලා දාන්න පුතේ. හරි නේද? සකස් කිරීම වෙනකොට නිර්මාණය කිරීම කියලා දාන්න පුළුවන්. සකස් කිරීම වෙනස් කිරීම හෝ ගබඩා කිරීම සඳහා කුමක් සඳහාද? පරිගණක භාවිතයෙන් මෙන්න මේ කාර්යයන් කිරීම සඳහා උපකාරී වන එහෙම නැත්නම් යොදා ගන්නා. හරිනේ පුතේ? උපකාරී වන එහෙම නැත්නම් යොදා ගන්නා. මොකක්ද දුවේ පුතේ? පරිගණක යෙදුමක්. තව දරුවෙක් ලියනවා පරිගණක මෘදුකාංගයක් කියලා. හරිනේ? මේ මෘදුකාංගයක්. මම වෙන වචනයක් ගත්ත යෙදුමක්. කෙටි කරන පුතේ කෙටින් අවසන් කරනවා වේ කියලා. පරිගණක යෙදුමක් වදන් සැකසීමේ මෘදුකාංගයක් නම් වේ. පැහැදිලි නේ පුතේ? ඔන්න අපි එහෙනම් ක්‍රියාකාරකම 4 පළවෙනි ප්‍රශ්න උත්තරය හොයාගත්තා. අපි යමු පුතේ ඉස්සරහට. ඊළඟ ප්‍රශ්නය. ක්‍රියාකාරකම 4 දෙවෙනි ප්‍රශ්නය වදන් සැකසීම සඳහා මෘදුකාංග භාවිතයෙන් ලැබෙන වාසි 5ක් සඳහන් කරන්න. මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න පුතේ. මේ ප්‍රශ්නයෙන් කියන්නේ වදන් සැකසීමේ කාර්ය සිදු කරන්න අපි පරිගණක ආශ්‍රිතව යම් මෘදුකාංගයක් භාවිත කළොත්. හරි නේද? මෘදුකාංගයක් භාවිත කළොත් අපට මේන් ලැබෙන වාසි මොනවද? දැන් මේ වාසි සංසන්දනාත්මකව හිතලා ගන්න එක ලේසි. කායකද? අපි මැනුවලි නැත්නම් අතින් ලේඛන සකස් කිරීමට සාපේක්ෂව පරිගණක මෘදුකාංග ආශ්‍රයෙන් වදන් සැකසීමෙන් ලේඛන සකස් කිරීමේ ඇති වාසි තමයි අපි කියන්න ඕන. හොඳයි. අපි ගමු කිහිපයක්. ඔබට මතකයි මම ඉතා දිගු ලැයිස්තුවක් අපේ න්‍යායාත්මක කොටස් වලදී පාඩමේදී කියලා දුන්නා. අපි ගන්න පුතේ. පළවෙනි එක මොකද්ද? අපට පුළුවන් සාමාන්‍යයෙන් අතින් හදනට වඩා ඉතා ඉහළ ගුණත්වයකින් යුතු ලේඛනයක් සකස් කරන්න. එහෙනම් වාසියක් නේ පුතේ. මම කෙටියෙන් ලියනවා ඉහළ ගුණත්වය. නැත්නම් ලියන ඉහළ ගුණත්වයක් තිබීම. හොඳයි ඔබට තේරෙන්න මම තව සරල කරා. ඉහළ ගුණත්වයක් තිබීම. 2 මටියක් හොඳම වඩා වැදගත්ම කරුණු ටික අර උගන්නපු ලැයිස්තුවෙන් ගන්නවා. හිතන්න යම් ලේඛනයක් සකස් කරලා එකම ලේඛනය අපිට පිටපත් 20ක් 30ක් ඕන කියලා. එහෙම වුණොත් එකම ලේඛනය 20 වතාවක් ලියන්න වෙනවා අපිට. අතින් ලියුවොත්. අන කාබන් කොලයක් කියලා ලියුවොත් නම් අමතරව තව එක ලේඛනයක් ගන්න පුළුවන්. 20ක් ඕන වුණොත් 10 වතාවක්වත් ලියන්න වෙනවා. තේරුණා නේද? හරි. එහෙමනම් මතක තබා ගන්න මෙවැනි කරදරයක් නැහැ. පරිගණක වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් පරිගණකය සහ මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරලා අපට ගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඕනෑතරම් පිටපත් ප්‍රමාණයක්. හරි. එහෙනම් අපි ගමු පුතේ. ඕනෑතරම් පිටපත් ප්‍රමාණයක් කොහොමද පුතේ? පහසුවෙන් ලබා ගැනීම. ඔන්නක වාසියක්. හරි හොඳයි. තුන්වෙනි එක. තව මොනවද වාසි තියෙන්නේ? අපි ලියනකොට අතින් චුටි දුවේ පුතේ අක්ෂර වින්‍යාසය වැරදි වෙන්න පුළුවන්. ඔව්. අනිවාර්යෙන් ස්පෙලිං මිස්ටේක්ස් වෙන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය වැරදි අපි අතින් වෙනවා සමහරට අපිට නොපෙනී තියෙන්න පුළුවන්. එතකොට අපි නිල මට්ටමේ නැත්නම් රාජකාරීමේ ලිපියක් ලියන වෙලාවක මේක ලොකු ගැටලුවක් නේ පුතේ. එහෙම අක්ෂර වින්‍යාසය වැරදි. තව එතනින් ගියාම ව්‍යාකරණ වැරදි. තියෙන ලේඛන සකස් කරලා තිබුණොත් හරි ගැටලුවක් වෙනවා. අක්ෂර වින්‍යාසය වැරදි තිබ්බොත් තව මොකද වෙන්නේ පුතේ? අදහස විකෘති වෙන්නත් පුළුවන්. අපි ලියන්න ගිය එකේ අදහස වෙනස් වෙනවා. ඒ නිසා මේ වදන් සැකසුම් මෘදුකාංගවල ඒට
විශේෂ පහසුකමක් තියෙනවා අපේ ස්පෙලින් ඇන් ග්‍රැමර් මිස්ටේක්ස් එයා ලකුණු කරනවා. මේ වචනේ මෙතන වැරදි. මේ යොදපු ව්‍යාකරණ මෙතන වැරදි කියලා. මේක ලොකු පහසුවක්. ලොකු පහසුවක්. හරි පුතේ. එහෙනම් අපි ගමු තුන්වෙනි එක මොකද්ද පුතේ? අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ පෙන්වා දීම සහ නිවැරදි කිරීමට උදව් කිරීම. මම ගන්න පුතේ අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ පෙන්වා දීම හා නිවැරදි කිරීමට මඟ පෙන්වීම එහෙම නැත්නම් උදව් වීම. මම කෙටින් ලිව්වා උදව් වීම කියලා. මඟ පෙන්වීම කියලා ගත්තත් හරියි. හොඳයි චුටි දුවේ පුතේ මෙන්න අපි කරුණු තුනක් ගත්තා. ගොඩක් තියෙනවා. වදන් සැකසී මෘදුකාංග භාවිතයෙන් ලැබෙන තවත් වාසියක් තමයි අපි දන්නවා අපි සාමාන්‍යයෙන් අතින් සකස් කරන ලේඛන වඩා වැඩි කාලයක් තියාගන්න අමාරුයි. කාලයක් ඇද්දික සවුත් වෙනවා. හැබැයි අපි පරිගණක අනුසාරයෙන් වදන් සැකසූ මෘදුකාංගයක් භාවිතයෙන් ලේඛනයක් හැදුවොත් අවුරුදු 50ක් 100ක් ගිහිල්ලා හෝ මේන් print out එකක් ගන්න අපි ගත්තොත් ඔබ අරගෙන බලන්න තව ඔබට පුළුවන් තරම් සෑහෙන කාලකට පස්සේ එම ගුණත්වයෙන් මුලින් සකස් කළ ගුණත්වයෙන් මේක තියෙනවා. හරිද? ඒ කියන්නේ පසු භාවිතය සඳහා මේවා ගබඩා කරලා තියන්න පුළුවන්. සාමාන්‍ය ලේඛන ගබඩා කරලා තිබුණු ටික කාලයක් යනකොට තෙතමනය කෘමිසතුන් වෙනත් ස්වාභාවික හේතු නිසා විනාශ වෙලා හෝ පැහැ අඩු වෙලා ගුණත්වය අඩු වෙනවා. හොඳයි අපි ලියමු පුතේ. දිගු කාලීනව ගබඩා කළ හැකි වීම හරි. දිගු කාලීනව නැත්නම් දිගු කාලයක් සඳහා ගබඩා කරලා තියන්න පුළුවන්. ඔන්න වාසි. ගොඩක් තියෙනවා. අපි තව වාසියක් ලියන්න මතක් කරගමු. මොකද්ද වදන් සැකසී මෘදුකාංග සඳහා අපට හමු වෙන වාසි. ඊළඟ වැදගත්ම වාසිය තමයි පුතේ මේ අපි සාමාන්‍යයෙන් අතින් ලේඛනයක් හැදුවොත් පස්සේ අපිට මේකේ වෙනස්කමක් කරන්න හිතුනොත් කොහොමද තත්ත්වය? හරි අමාරුයි නේද? වෙනස්කම් කරනකොට වෙනස්කම් පේන්න තියෙනවා. ඒක බොහොම කැත එකක් නැත්නම් ලේඛනයේ ගුණත්වයට හානියක්. අන්න ඒ නිසා අපට වදන් සැකසූ මෘදුකාංග තුල නම් ඊටාම පහසුවෙන් මේ යම් ලේඛනයක් තුල ඕනෑම වෙනසක් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි එම වාසිය ලියමු පුතේ. ලේඛන පහසුවෙන් වෙනස් කළ හැකි වීම. ලේඛන පහසුවෙන් වෙනස් කළ හැකි වීම. හරි නේද? මෙන්න පුතේ එහෙනම් අපි වදන් සැකසීම සඳහා මෘදුකාංග භාවිත කරොත් ඉන් ලැබෙන වාසී වලින් මහා ගොන්නක් අපි කතා කරා. ඉන් 5ක් ලිව්වා. හොඳයි දුවේ පුතේ අපි යමු එහෙනම් ඉදිරියට තව ප්‍රශ්න මොනවද කියලා බලන්න. ක්‍රියාකාරකම 4 දෙකේම තුන්වෙනි ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ වැඩපොතේ මේ පිහිටීම තිබෙන්නේ ඉහළ සහ පහළින්. මම මේක ටිකක් වෙනස් ආකාරයකින් මේ ඉඩ කළමනාකරණය කරන්න හදාගත්තා. බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නය. මෙම වදන් සැකසීමේ මෘදුකාංග හඳුනා ගන්න. ඔව් මේ තියෙන වදන් සැකසීමේ මෘදුකාංග ටික ඔබ හඳුනා ගන්න ඕන. බලමු එකින් එක. ගොඩක් ඒවා වෙන නම් තියෙනවා. පේන්නම නේද? හරි බලමුකෝ. මට පොඩි වෙනසක් ඕන මෙතෙන්ට. Microsoft Office Word එක. තියෙනවද එහෙම එකක් පුතේ? මෙන්න තියෙනවා. මෙන්න මේක නේද? අපේ මෘදුකාංග හඳුනාගෙන මේ අකුරු ටික මේ කොටවල දාන්නයි තියෙන්නේ නේද? අපි එහෙනම් මේක කොටවල දාමු. Microsoft Office Word එක මෙන්න මේක පුතේ. එහෙනම් මෙතනට මම දානවා capital A අකුර. හොඳයි. 2 Open Office Writer එක. හොයාගන්න බලන්න මෙතනින්. මේ කොළ පාට කරන්නේ නෙවෙයි, මේකත් නෙවෙයි, මේ දෙන්නකින් කවුද?
මෙන්න මෙයා. ඔබ මට කලින් මේ උත්තර හොයාගන්න බලන්න. ඒක තමයි වටින්නේ. මං හිතනවා චුටි දුල පුතාලට මේවා හරිම ලේසියිනේ. අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ. 3 coral word perfect. වචනෙම තියෙනවා. මේ තියෙන්නේ පුතේ word perfect. coral මෘදුකාංග ගොන්න එකක්. එහෙනම් මේ C. හරි. D I work pages. මේ දෙන්න තමයි ඉතුරුලා ඉන්නේ. ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් මෙන්න පුතේ I work pages කියන එක D. අවසාන වශයෙන් අපිට ඉතුරුලා තියෙනවා LibreOffice Writer. මේ තියෙන්නේ පුතේ LibreOffice Writer. මෙන්න මේක E. හොඳයි. එහෙනම් පුතේ අපි මේ ප්‍රශ්නෙත් හිතා සාර්ථකව සහ හරිම පහසුවෙන් උත්තර ටික හොයාගත්ත. අපි යමු ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ක්‍රියාකාරකම 4 3ට ආවා. 4 1 අවසන් 4 2 අවසන්. දැන් අපි 4 3ට ආවා. ටිකක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් අපි බලමු පුතේ. I am a rabbit. I like carrots. මෙන්න තියෙනවා ඉංග්‍රීසි වාක්‍ය දෙකක්. පළවෙනි එකේ කියනවා I am a rabbit. දෙවෙනි එක කියනවා I like carrots. බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙම වාක්‍ය යතුරු ලියනය කිරීම සඳහා යොදාගත හැකි යතුරු මොනවද? මෙන්න මේ වාක්‍ය දෙක යතුරු ලියනය කරන්න, ඒ කියන්නේ පරිගණකය තුළ ටයිප් කරන්න අපිට යොදා ගන්න පුළුවන් යතුරු. එහෙම නැත්නම් කීස් මොනවද කියලා අහන්නේ කීබෝඩ් එකේ තියෙන. උදාහරණයක් දීලා තියෙනවා. A අක්ෂර යතුර යොදා ගන්න පුළුවන්. හරි. ඒක අවශ්‍යයි. තව දැන් මෙහෙම ගියාම ගොඩක් තියෙනවා. A ඕන. තව පුතේ බලන්න මම මෙහෙන් ලියනවා I ඕන නේද? capital I. මේ capital I ටයිප් කරන්න අපිට උදව් වෙන්නේ මොන යතුරුද? අපිට මතක් කරගමු. ඔයාලක පාඩකේ I අකුර කියලා. I අකුර විතරක් යොදාගෙන capital I ටයිප් කරන්න බැහැනේ පුතේ. නේද? තව උදව්වට තව කී එකක් හොයාගන්න ඕන. කවුද? ඔබට පුළුවන්. ඔව් ඔබ හරියට කියයි. ඔබට පුළුවන් caps lock button එක එක සැරයක් press කරලා caps lock කියන key එක යතුරු එක සැරයක් press කරලා ඊට පස්සේ I type කරොත් capital I තමයි එන්නේ මේ විදිහට. මේ වාක්‍ය දෙකේම ආරම්භක අකුර type කරන්න ගියාම. හරි නේද? ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. shift key එක ඔබාගෙන අපි ඒකට කියනවා press and hold කියලා. ඔබලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ I අකුර type කරොත් අන්න capital I එනවා. එතකොට පුතේ මේ වාක්‍ය දෙකේම තිබෙන මේ capital I දෙක, මේ capital C A R R O T S මේ ඔක්කොම අකුරු ටික අපිට ගන්න පුළුවන් shift key එකත් එක්ක, එහෙම නැත්නම් caps lock key එකත් එක්ක. එහෙනම් මෙම වාක්‍ය යතුරු ලියන කිරීම සඳහා යොදාගත හැකි යතුරු අපි ලියමු පුතේ. මම එක අකුරක් ලිව්වා. මොකද්ද capital I කියන අක්ෂරය යතුරු වන. ඕක මෙන්න මෙහෙම තියෙයි. තව ඕන පුතේ caps lock. හරි. caps lock key එක ඕන. අපිට එහෙම දාගන්න පුළුවන්. තව පුතේ shift කියන key එක. shift key එකත් ඕන. තව ඕන full stop button එක තියෙන key එකත් අවශ්‍ය වෙනවා. තව උදාහරණ තුනක් අපෙන් ඉල්ලනවා. මම ගන්න පුතේ මේ බලන්න. capital C අකුර ඕන. capital A අකුර අවශ්‍ය වෙනවා. නේද? capital R අකුර අවශ්‍ය වෙනවා. මේ ඕනනම් capital C හෝ simple C පාවිච්චි කරන්න පුළුවන් shift එක හෝ caps lock ක්‍රමයට. simple A පාවිච්චි කරන්න පුළුවන් shift එකත් එක්ක simple A type කරාම capital A ලැබෙනවා. එහෙම නැත්නම් caps lock press කරලා ඊට පස්සේ simple A type කරොත් capital A අකුර ලැබෙනවා. හරි නේද? තව අපිට R උනත් එහෙම ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් දූල පුතාලට තේරුණා මේ වාක්‍ය යතුරු ලියනය කරන්න යොදා ගන්න පුළුවන් යතුරු මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔබෙන් මේ ප්‍රශ්නය මෙන්න මේ විදිහට බලාපොරොත්තු වෙන්නත් පුළුවන් පුතේ. මම එකත් කියලා දෙන්නම්. මේ අකුරු මේ වාක්‍ය ටයිප් කරන්න ගියාම අපිට මෙන්න මේ අක්ෂරයන් එක එක කියන්න පුළුවන්. මොනවද? I A M R B T මෙන්න මේ කීස් ටික ඕන කියලා කියන්න පුළුවන්. හරි. ඊට අමතරව එතන කියුන්නේ නැති ඒවා K E අනිත් ටික ඔක්කොම කියවිලා තියෙන්නේ. K E වලට පස්සේ S ඔන්න ඔය අක්ෂර ටික. ආයෙ බලමු පුතේ. I A M
R B T K E S ඔන්න ඔය කියන කීස් ටික ඕන. හරි නේද? මෙන්න මේවා මොනවද? මං ලියන්නේ මෙහෙමයි පුතේ. සිම්පල් I ඕන. A ඕන. M ටයිප් කරන්න පුළුවන්. R B T හරි නේද? ඊට පස්සේ ඊළඟ පේලිය තියෙනවා K E අපි R ගත්ත C තියෙනවා C O S මෙන්න මේ යතුරු ටික අවශ්‍යයි මේ වාක්‍ය දෙක ටයිප් කරන්න. හැබැයි මේ යතුරු ටික විතරක් ප්‍රෙස් කරලා බලවන්ද? බෑ. එක්කෝ අපිට පාවිච්චි කරන්න වෙනවා මීට අමතරව මෙන්න මේ කැප්ස් ලොක් කියන යතුර. එහෙම නැත්නම් shift කියන යතුර එහෙම නැත්නම් කී එක. ඔන්න මම පිළිතුර ආකාර දෙකකට දරුවන්ට පෙළ ගස්වල කිව්වා. හරි නේද? හොඳයි. ඔබට මේක හරි සරලව තේරෙනවා කියලා මම හිතනවා. අපි යමු දුවපතේ ඊළඟ ප්‍රශ්නෙට. මෙහි දක්වා ඇති ආකාරයෙන් යතුරු භාවිත කළ විට ලැබෙන ප්‍රතිඵලය ලියන්න. බලන්න පුතේ මෙතන දීලා තියෙනවා එකිනෙකට වෙනස් කී කම්බිනේෂන් පහක්. යතුරු සංයෝජන පහක් දීලා තියෙනවා. මේ යතුරු සංයෝජන පහ මේ ආකාරයෙන් යතුරු ටික ප්‍රෙස් කරොත් තද කරොත් අපට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා මේ ඉස්සරහින් ලියන්නයි තියෙන්නේ. අපි එකිනෙක ගනිමු දුවේ පුතේ. මෙතන කියනවා බලන්න shift key එක ඔබාගෙන D අකුර ඔබන්න කියලා. මේ ධන ලකුණෙන් මම අදහස් කරේ ඒකයි. ඔබට මේ ගැන මම කියලා දුන්නා. ධන ලකුණ තිබුණොත් ඉන්න අදහස් වෙන්නේ එකක් ඔබල ඊළඟට ඔබනවා කියන එක නෙවෙයි. මුලින් ප්‍රෙස් කරපු key එක ඔබාගෙන ඉන්න අතරේ ඊළඟ key එකත් ප්‍රෙස් කරනවා කියන එක. හොඳයි. අපි බලමු. shift key එක press and hold ඔබලා අල්ලගෙන ඉන්න අතරේ D අකුර ප්‍රෙස් කරොත් මොකද්ද පුතේ තිරය අපට දකින්න පුළුවන්. ඔව් capital D අපට දකින්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊළඟට මෙන්න කියන පුතේ E type කරන්න කියලා. E press කරන්න. E තලයක් තියෙන ධන ලකුණ නෙමෙයි. එහෙමනම් එන්නේ පුතේ මෙහෙමයි. මේ විදිහට නිකන් සාමාන්‍යයෙන් E අකුර type කරොත් අපට ලැබෙන්නේ simple E අකුර ලැබෙන්නේ. මොකද shift key එක ඔබ ආගෙන type කරෙත් නැහැ. caps lock on කරලා type කරෙත් නැති නිසා. ඊට පස්සේ enter කරන්න කියලා. enter කරාම මොකද්ද වෙන්නේ චුටි දුවේ පුතේ? මේ E වලට මේ පැත්තෙන් blink වෙන cursor එක ඊළඟ පේලියට එනවා. ඊට පස්සේ කියනවා B අකුර type කරන්න කියලා. ඒක ඇතුළට මෙන්න මෙහෙම එනවා. ඔන්න ඔහමයි පුතේ පිළිතුර ලැබෙන්නේ. හරි නේද? පේලි දෙකකටයි එන්නේ. enter කරාම ඊළඟ පේලියට යනවා. හරි නේද? හොඳයි දුවේ පුතේ. අපි යමු පුතේ තුන්වෙනි එකට. මෙන්න අපි පළවෙනි එක සාකච්ඡා කරා, දෙවෙනි එක සාකච්ඡා කරා, දැන් යන්නේ තුන්වෙනි එකට. තුන්වෙනි එකේ බලන්න පුතේ caps ඒ කියන්නේ caps lock කියන බටන් එක සැරයක් press කරන්න. තද කරන්න තියෙන්නේ. ඊතලනේ තියෙන්නේ. හරි. ඊට පස්සේ B I G කියන අකුරු තුන type කරන්න කියනවා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ පුතේ? caps lock on කරලා තියෙන නිසා capital අකුරු තුනක් තමයි type වෙන්නේ මෙන්න මේ ආකාරයට. පැහැදිලිද? හොඳයි. ඊළඟට පුතේ හතරවෙනි එක D අකුර press කරන්නලු. ගැටලුවක් නැහැ අපට තේරෙනවා simple D තමයි type වෙන්නේ පුතේ. ඊට පස්සේ M අකුර press කරන්න කියනවා. මොන Mද ලැබෙන්නේ පුතේ? caps lock on වෙච්ච නිසා capital M. හරි. මට පොඩි කාරණයක් කියන්න ඕන මේ තරම් ඉඩ ඈත් වෙන්නේ මං ඔබට පහසුවට පොඩ්ඩක් අකුරු අතර ඉඩ කඩක් වැඩිපුර තිබ්බා. හරි නේ පුතේ? right. අවසාන පස්වෙනි T combination එක බලමු. මුලින්ම තේරෙන කියනවා shift key එක ඔබලා ඊට පස්සේ K අකුර ඔබන්නලු. කොහොමද? shift key එක ඔබලා ඒක අතාරිනවා ඊට පස්සේ K අකුර ඔබන්නලු. මොකද වෙන්නේ? simple K. capital K එහෙම type වෙන්නේ නැහැ පුතේ. ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඇයි පුතේ? shift key එක ඔබාගෙන නෙවෙයි මේ වගේ ධන ලකුණක් මෙතන නැහැ. හරිනේ? right. ඊට පස්සේ shift key එක ඔබාගෙන මෙන්න ධන ලකුණ තියෙනවා. shift key එක press and hold කරගෙන H අකුර ඔබන්නලු. පැහැදිලි නේද පුතේ?
එතකොට තමයි අපිට කැපිටල් H ගන්න පුළුවන්. එහෙනම් චුටි දුවේ පුතේ ඔන්න අපි එනම් ක්‍රියාකාරකම් 4 3 තුල මෙන්න කී කම්බිනේෂන්ස් 5ක් ගත්තා. හරි නේද? හොඳයි. හරි පුතේ අපි නිවැරදිව සියලුම මේ අපට ලැබුණු හිස්තැන් ටික පිරෙව්වා. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම 4 3ත් අවසන් වෙන දැන් අපි යනවා ක්‍රියාකාරකම 4 4ට. ඒ කියන්නේ 4 වෙනි පාඩමේ වර්ක්බුක් එකේ 4 වෙනි ක්‍රියාකාරකම් ගොන්න මේ කතා කරන්න යන්නේ. මෙහි තිබෙන පළවෙනි ප්‍රශ්නය. යතුරු පූර්ව නිවැරදි ලෙස භාවිත කිරීමෙන් ලබාගත හැකි වාසි මොනවාද? ඔව්. යතුරු පූර්ව නිවැරදි ලෙස භාවිත කරොත් අපට ලබා ගන්න පුළුවන් වාසි පහසුකම් මම ඔබට සිද්ධාන්ත කොටස් අපේ පාඩම කොට සාකච්ඡා කරනකොට කිව්වා. අපි එකිනෙක ගනිමු පුතේ. වැදගත්ම දේ තමයි යතුරු පූර්ව නිවැරදි ලෙස භාවිත කරොත් අපට පුතේ අපේ සෞඛ්‍ය රැක ගන්න පුළුවන් නේ. හරිද? පළවෙනි දේ පුතේ මම ලියනවා පොදු කරුණක් වශයෙන් අපගේ සෞඛ්‍ය ආරක්ෂා කරගත හැක. ඔන්න එකක්. මෙතන තයන තියෙන්නේ පුතේ. හරි. කරගත හැක. ඊළඟ එක. ඊටාම නිවැරදි ලෙස යතුරු පූර්ව පාවිච්චි කරනකොට ඊළඟ වැදගත් තමයි අපි යතුරු පූර්ව පාවිච්චි කරන වේගය නැත්නම් ටයිප් කරන වේගය වැඩි වේගෙන් ටයිප් කරන්න පුළුවන්. හරි නේද? මම ලියනවා පුතේ මෙන්න මෙහෙම යතුරු ලියන වේගය වැඩිවීම. වේගය වැඩි වෙනව විතරක් නෙවෙයි දුවේ පුතේ. අපි තාම නිවැරදි ඉරියව්වෙන් වාඩි වෙලා නිවැරදි ආකාරයෙන් අත තබාගෙන නිවැරදි ආකාරයෙන් විශේෂයෙන් ටච් ටයිපින් හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් වැදගත්ම දේ තමයි පුතේ ටයිපින් කරද්දී ඇති වෙන දෝෂ ඉතා අවම වෙනවා. ඔව් දෝෂිත අවම කරගන්න පුළුවන්. එහෙනම් අපි කියන පුතේ යතුරු ලියන දෝෂ ඉතා අවම වීම. චූටි දුවේ පුතේ අපි යතුරු ලියන දෝෂ සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් 99%ක්ම අවම කරගන්න පුළුවන්. දෙහිට පුංචි වැරද්දක් වෙන්න පුළුවන් නිසා. හොඳයි. එහෙනම් යතුරු පූර්වයක් ඉතා නිවැරදි ලෙස භාවිත කිරීමෙන් ලබා ගන්න පුළුවන් වාසි 3ක් ලිව්වා. මෙහි පළවෙනි එක මම මේ ගත්තේ භෞතික සෞඛ්‍ය. අපේ සිරුරේ ඇති භෞතික සෞඛ්‍ය. ඒ වගේම අපේ මෙන්ටල් හෙල්ත් එකට මානසික සෞඛ්‍යයට ඉතා හොඳයි. හිතන්න පුතේ ටයිප් කරද්දී නිතරම වරදිනවා. සිලෙක්ට් කරගෙන මකනවා හදනවා. මෙහෙම ගියාම හරීම කරදරයක් විදිහට මේක දැනෙනවා. මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. එහෙනම් පුතේ නිවැරදි ආකාරයෙන් යතුරු පූර්ව භාවිත කරොත් ලබා ගන්න පුළුවන් ඊළඟ වාසිය තමයි පුතේ මොකද්ද? අපේ මානසික සෞඛ්‍ය පවත්වා ගන්න පුළුවන්. නිවැරදිව නැත්තම් හොඳ මට්ටමින් පවත්වාගත හැක. තව දරුවෙක් ලියයි මානසික ආතති තත්ත්වයන් අවම වෙනවා කියලා. හරි නේද? රයිට්. හතරවෙනි කරුණ. තව මොනවද පුතේ? නිවැරදිව අපි ටයිපින් කරනව නම් යතුරු ලියන එක කරනව නම් ඉන්න තියෙන ඊළඟ වැදගත් වාසිය තමයි පුතේ අපේ කාර්යයන් ගැන අන් අයට විශ්වාසයක් ඇති වෙනවා. නේද? අපේ කාර්යවල ගුණත්වය වැඩි වෙනවා. මොන කරුණු දෙකක්ම කිව්වා. කාර්යයන්හි ගුණත්වය වැඩිවීම මොන කාර්යයන්ද පුතේ? යතුරු ලියනේ පාවිච්චි කරලා නැත්නම් යතුරු පූර්ව පාවිච්චි කරලා මේ යතුරු ලියන කාර්ය අපි කරනවා පරිගණක අනුසාරයෙන්. අපි ලේඛන සකස් කරනවා කියන්නේ. ඒතර අපේ සකස් කරන ලේඛන අපි මේ සකස් කරන ලේඛනවල සඳහා අන් අයගේ විශ්වාසය වැඩි. මෙයා හොද්දට කරනවා හරියට. මෙයාට බලන්න යතුරු ලියනේ හරි පහසුවෙන් හරි නිවැරදි ආකාරයෙන් වැඩ කරනවා. හරිද? ඒ වගේම ලේඛනවල ගුණත්වය වැඩි වෙනවා. ඒතර මම මොකද කියුවේ පුතේ? ලේඛන සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇති වෙනවා.
අපි සකස් කරන නේද? ඒ වගේම අපේ රැකියාවේ ස්වභාවය එහි ගුණත්වයේ වැඩි වෙනවා. ඊළඟ කරුණ තමයි දුවේ පුතේ අපිට යම් දවසක රැකියාවක් ගන්න ගියාම මේක හොඳ පහසුවක්. යතුරු ලියනේ ඊටාම නිවැරදිව පාවිච්චි කරනවා නම් නැත්නම් යතුරු පූර්ව නිවැරදි පාවිච්චි කළා ඊටා නිවැරදිව යතුරු ලියනේ කරනවා නම් එය අමතර වාසියක් වෙනවා අපිට හොඳ රැකියාවක් හොයාගන්න. රැකියාවේ දියුණුවක් ලබන්නත් මේක හොඳයි. එහෙනම් අපි එකක් ලියමු පුතේ මොකද්ද? අනාගතයේදී රැකියාවක් සොයා ගැනීමට අමතර සුසුකමක් වීම. මම අනාගතයේදී කියලා කොටස දැම්මේ ඔබ පැත්තෙන් බලලා. වැඩිහිටියන්ට මේක මේ අනාගතය කියන්න ඕනේ. ඔබේ පැත්තෙන් පාසල් අධ්‍යාපන නිම කිරීමෙන් පසු ඔබට ලැබෙන වාසියක් විදිහට. අනාගතයේදී රැකියාවක් ලබා ගැනීමට අමතර සුදුසුකමක් වීම. හොඳයි ඔන්න හරි නේද? අපි අනාගත රැකියාවකට සුසුකමක් හදාගන්නවා නිවැරදිව යතුරු පූර්ව පාවිච්චි කළා. ඊට අමතරව පොදුවේ කියන්න පුළුවන් පුතේ නිවැරදිව යතුරු පූර්ව භාවිත කිරීම අපේ කාර්යයන් වලට පහසුවක්. පරිගණකය ඇසුරෙන් කරන කාර්යයන් වලට පහසුවක්. ලියමු පුතේ. පරිගණක අනුසාර නැත්නම් අසුරෙන් කියන එක කාර්යයන් පහසුවෙන් ඉටු කළ හැකි වීම. කෙටියෙන්ම කියන්න පුළුවන් පරිගණක අනුසාර කාර්යයන් පහසු වීම. මෙන්න මේ වාසි මතක තබා ගන්න හරිම වැදගත් වෙන වාසි 6ක් මම ඔබට මෙතන කිව්වා. හොඳයි චුටි දුවේ පුතේ අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නයට. යතුරු පූර්ව භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි පියවර 5ක් ලියන්න. පුතේ පළවෙනිම පියවර මොකද්ද? පළවෙනිම කාර්යය මොකද්ද? අපි යතුරු පූර්ව පාවිච්චි කරන්න ඉඳ ගන්නකොට නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්න ඕන. ඔබට මං කියලා දුන්න මතකයි කොන්ද මෙහෙම මේ අතර ඇන්ගල් කරලා ඉඳ ගන්න ඉස්සරහට නැවෙන්නේ අපි. හරි නේද? ගෙම්බෙක් ඉන්නවා වගේ නැවිලින්න හොඳ නැහැ. කොන්දුවට පෙළ ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්. කොන්ද ඍජුව තබාගෙන අංශක 90ක කෝණයක් හැදෙන ආකාරයට වාඩි වෙන්න ඕන. මේ අත් අංශක 90ත් 110ත් අතර කෝණයක් මේ විවෘත කෝණය පැලමිට කෝණය හැදෙන ආකාරයට තබා ගන්න ඕන. එහෙනම් පළවෙනි එක තමයි පුතේ. පළවෙනි එක තමයි දුවේ පුතේ මොකද්ද? නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගැනීම. ඔව්. ඊටාම නිවැරදි ඉරියව්වෙන් ඉඳගත්තම යතුරු පූර්ව භාවිත කළ කිරීමේදී අපට පහසුවක් දැනෙනවා. මේක තමයි අනුගමනය කළ යුතු පළවෙනි පියවර. දෙවෙනි පියවර. අත්ල සහ වැලමිට නිවැරදිව තබා ගන්න ඕන. ඔබට මම විස්තරාත්මකව කිව්වා නේද? මම කෙටියෙන් මෙතන කියනවා මොකද්ද පුතේ? අත්ල අත සහ වැලමිට නිවැරදිව තබා ගැනීම. මම ඔබට මේ දැන් කිව්ව කොහොමද ඒක වෙන්නේ? අත්ල මෙන්න මේ කොටස. අත මෙහෙම ඔසවන්න මේ පහළට කළා ගොඩක් එහෙම තියාගන්න නැහැ. හරි කෙලින් තබා ගන්න. හරිද? මෙන්න මේ විදිහට. මේ ටයිප් කරන්න පුළුවන් විදිහට. අත කොටස එහෙම ගෙනියන්නේ නැහැ මෙහෙම. උඩට උස්සන්නේ නැහැ පහත් කරන්න එපා ගොඩක්. මේ විදිහට තියාගන්න. වැලමිට කොටස නේද? මේ වැලමිට කොටස දැන් මෙහෙම තිබුණොත් එහෙම කොහොම දිගෑල්ල පාවිච්චි කරන්නත් එපා. මෙහෙම කරන්නත් එපා. මේන්න තියාගන්න විදිය. හරි නේද? මේව නිවැරදිව තබා ගන්න ඕන. හරි. තුන්වෙනි එක. මෙහෙම තියාගෙන අපි ටයිප් කරද්දී පුතේ
යතුරු වලට ඩාන් ඩෝන් ගාලා ඔබන්නේ හයියෙන්. ඒ ඉතා මෘදුව මේ යතුරු පුවරුව හරි හිමින් වැඩ කරන්න හදලා තියෙන්නේ. මේ හිමින් කිව්වේ ඔබද්දි. භෞතිකව ප්‍රෙස් කරද්දි අනේ හයියෙන් ඔබන්න ඕනේ නැහැ පුතේ. හරි? ඉස්සර පැරණි යතුරු පුවරු වලටත් වඩා දැන් තියෙන යතුරු පුවරු හරිම ස්මූත්. හරිම මෘදු ලෙස ප්‍රෙස් කරාම වැඩ කරනවා. එහෙනම් මොකද්ද පුතේ? යතුරු මෘදුව එබීම. ඊළඟ එක අපි තවත් කරුණු දෙකක් ලියන්න ඕන. නිවැරදි ඉරියව්වෙන් ඉඳ ගන්නවා වගේම අත අත්ල සහ වැලමිට නිවැරදිව තබා ගන්න ඕන. ඒ කියන්නේ මේසය මත තියන්න එපා. හොඳේ? මේසය මත තියාගෙන නැත්නම් පහලින් හරි තියාගෙන වැඩ කරන්න යන්න එපා. මෙහෙම නැමිලා. නිවැරදි ඉරියව්වෙන් තියාගන්න. යතුරු අපි කීස් මෘදුව ඔබන්න. ඒ වගේම මේ ඔක්කොම කරගන්න පහසු වෙන්න යතුරු පුවරුව හරි තැන තියාගන්න. යතුරු පුවරුව නිවැරදි තැන තබා ගන්න. හොඳයි. ඊළඟ එක. යතුරු පුවරුව නිවැරදි ස්ථානයේ තැබීම. නිවැරදි ඉරියව්වෙන් ඉඳගත්තත් වැඩක් නැහැ පුතේ. අත අත්ල සහ වැලමිට නිවැරදිව තබා ගත්තත් වැඩක් නැහැ. යතුරු පුවරුව නිවැරදි ස්ථානයේ නැත්නම් ඇත්තටම අපිට යතුරු මෘදුව ඔබන්නත් බැරි වෙන වෙලාවට අපි කායිකව පීඩාවටපත් වෙනවා. අවසාන වශයෙන් පුතේ අපි යතුරු පුවරුව භාවිත කිරීමේදී වැදගත්ම දේ තමයි අපි යතුරු ලියන්නේ නොකරන වෙලාවට අපේ දෑත් මෙහෙම නිකන් තියාගෙන ඉන්න එපා. විවේකයෙන් තබා ගන්න. ඔබට පහසු විවේක ආකාරයකින් තබා ගන්න. හරි. අපි ලියමු පුතේ. යතුරු ලියනය නොකරන අවස්ථාවලදී දෑත් විවේකීව තබා ගැනීම. හොඳයි චූටි දුවේ පුතේ අපි එහෙනම් ක්‍රියාකාරකම 4 දෙවෙනි ප්‍රශ්නය යතුරු පූර්ව භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි පියවර 5ක් ලියන්න කියලා තිබ්බා. මෙන්න අපි පියවර 5 ලිව්වා. කාර්යයන් කරුණු 5. හොඳයි. අපි යමු ඉස්සරහට එන. ක්‍රියාකාරකම 4 අවසන් කළ මං ආවුන ක්‍රියාකාරකම 4 මෙතන කියනවා පහත දක්වා ඇති යතුරු සඳහා භාවිත කළ යුතු අතැඟිල්ලට නැත්නම් ඇඟිලි වලට අදාළ ඉංග්‍රීසි අක්ෂරය හෝ අක්ෂර හිස්තැන ලියන්නලු. හිස්තැනකෝ? මෙන්න පුතේ හිස්තැන. දැන් මෙතන තියෙනවා මෙන්න යතුරු ටික. J S shift space bar. ඒ තියෙන පුතේ percentage mark එක, question mark එක, T අකුර, B අකුර. මෙන්න මේ යතුරු ටික type කරන්න ඕන. මේවා press කරන්න ඕන නැත්නම් ඔබන්න ඕන. ඒ සඳහා පාවිච්චි කරන්න ඕන මේ ඇඟිලි පහිනුයි මේ ඇඟිලි පහිනුයි මොන ඇඟිල්ලද කියන්න පහසුවක් කරන්න තමයි A B C D E කියන අක්ෂර ටික දීලා තියෙන්නේ. P Q R S T කියන අක්ෂර ටික දීලා තියෙන්නේ. හරි නේද පුතේ? මේ දීලා තියෙන්නේ ඔබට මම පාඩම තුල කියලා දුන්න මතකද ටච් ටයිපින් වලදී ස්පර්ශ යතුරු කරණයේදී ඔබ ඇඟිලි යතුරු පෝරුව මත යතුරු ලියනය කිරීම ආරම්භ කරනකොට ඇඟිලි තබා ගත යුතු කීස් වල කීස් කිහිපයක් කිව්වනේ. ඒව නෙමෙයි මේ තියෙන්නේ. මේ ප්‍රශ්නට අදාළව ඔබට පහසු වෙන්න අකුරු ටිකක් දීලා තියෙනවා. ඊළඟ පිටුවේ තියෙන මගේ නම් ඊළඟ පිටුවේ තියෙන මේ බලන්න. මේ ස්ලයිඩ් එකේ තියෙන මෙන්න මේ කීස් ටික ප්‍රෙස් කරන්න ඕන මොන ඇඟිලිද කියලා ඇඟිලි නම් කරන්නයි මේ අකුරු ටික දීලා තියෙන්නේ. හොඳයි. මොන මම ප්‍රශ්නේ තේරුම් ගල් දුන්නා. මම ආයි කියන්නම් පුතේ. පහත දක්වා ඇති යතුරු සඳහා භාවිත කළ යුතු අතැඟිල්ල හෝ ඇඟිලි. සමහර ඒවා ටයිප් කරන්න මේ සමහර ඒවා ටයිප් කරන්න එක ඇඟිල්ලයි ඕන. සමහර ඒවා ටයිප් කරන්න ඇඟිලි දෙකක් ඕන වෙනවා. ඒතර ඇඟිලි දෙකම කියන්න ඕන පුතේ. හරි නේද? ඕකේ. බලමු පළවෙනි එක. මේක හොඳට මත තියාගන්න. A B C D E P
PQRST. හරි. මේ වම් අත මේ දකුණු අත. J අකුර ටයිප් කරන්න ඕන. J අකුර තිබෙන තැන අනුව මතක් කරගන්න අත මෙහෙම තිබ්බම කීබෝඩ් එකේ ඔබ දැන් ඉන්න තැන කීබෝඩ් එක තියෙනවා නම් එය බලලා හෝ පුළුවන් නම් බලන්න නැතුව මතක් කරගන්න බලන්න. බැලුවොත් ඔබට මතක් වේ කුමන ඇඟිල්ලද මේන් පාවිච්චි වෙන්නේ. ඔව් ඔබ කියා හැරට මොකද මෙන්න මේ Q කියන ඇඟිල්ල දකුණු අතේ දබර ඇඟිල්ල තමයි පාවිච්චි වෙන්නේ Q. එහෙනම් පිළිතුර වශයෙන් අපි දාගමු පුතේ මෙන්න J අකුර සඳහා Q. ඊළඟට අපිට තියෙන්නේ පුතේ S අකුර. S අකුර ටයිප් කරන්න ඕන කොහොමද අපි? S අකුර ටයිප් කරන්න අපිට උදව් වෙන්නේ පුතේ S අකුර තියෙන්නේ කීබෝඩ් එකේ වම් අත පැත්තට වෙන්න. හරි නේද? කීබෝඩ් එකේ වම් අත පැත්තට වෙන්න. එහෙනම් දකුණු අත නේ වම් අතයි පාවිච්චි වෙන්නේ. වම් අතේ මේ ඇඟිලි පහෙන් ABCDE කියලා නම් කරපු ඇඟිලි පහෙන් අපිට මොකද්ද පාවිච්චි කරන්න වෙන්නේ පුතේ? අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ මෙන්න මේ B වශයෙන් නම් කරලා තියෙන මෙන්න මේ ඇඟිල්ල. පැහැදිලි නේද පුතේ? හරි. මේ ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි ගමු පුතේ S අකුර ටයිප් කරන්න අපි පාවිච්චි කරන්නේ කැපිටල් B අකුර මම ලියනවා පුතේ මෙතන ඔබට B ලෙස තිබෙන ඇඟිල්ලයි පාවිච්චි කරන්නේ වම් අතේ තිබෙන. හරි නේද? හොඳයි. ඊට පස්සේ shift key එක. දුවේ පුතේ shift key එක කිව්වම අපිට එනවා shift key දෙකක් ඔබේ මතකයට එන්න ඕන. එකක් තිබෙනවා වම් අත පැත්තට, එකක් තියෙනවා දකුණු අත පැත්තට. දැන් මොන shift key එකද කියලා තියෙනවද මෙතන? නෑ හැම කියලා නෑ. එහෙනම් කැමති shift key එකක් ගැන ඔබ කතා කරන්න. කැමති shift key එකක් ගැන ඔබ හිතන්න. මම දෙකම කියන්නම්. වම් අත පැත්තේ තියෙන shift key එක තිබෙන්නේ මේ කෙළවරටම වෙන්න. එහෙනම් ඔබට තේරෙනවා මොන ඇඟිල්ලද පාවිච්චි කරන්න වෙන්නේ? මේ A අකුරෙන් නම් කරලා තියෙන සුළඟිල්ල. අපි ඒක ලියා ගමු. අපිට පුළුවන් A මම කමා එකක් දානවා. එහෙම නැත්නම් හෝ කියලා දාගමු. ඊළඟට දකුණු පැත්තේ shift key එකක් තියෙනවා කෙළවරට වෙන්න type in keys වල. ඒක ගන්න වෙන්නේ පුතේ මේ දකුණු අතේ සුළඟිල්ලෙන්. ඒ නිසා අපි ගන්නවා T අකුර. ඊළඟට තියෙන්නේ පුතේ space bar එක. space bar කියන්නේ වචන දෙකක් හෝ අකුරු දෙකක් අතර ඉඩක් තියන්න අපි පාවිච්චි කරන්නේ space bar එක. ඒක තියෙන keyboard එකේ පහළින්ම දිග bar එකක්. මතකද keyboard එකේ පහළින්ම චුඩු දුවේ පුතේ දිග bar එක. මේක පාවිච්චි කරන්න අපට පුළුවන් අත් දෙකෙන්ම. ඔව් අත් දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙන්න මේ අත් දෙක ගත්තොත් මෙන්න මේ හරියෙන් තමයි සාමාන්‍යයෙන් අපි අත් තියාගෙන තියෙන විදිහට ඔය ස්පේස් බාර් එක එන්නේ. ටිකක් උඩින් වෙනවා මම මේ වැහෙන නිසා පහළින් ලිව්වා. ඒ අනුව දුවල පුතාලට හිතා ගන්න පුළුවන්. කවද පාවිච්චි කරන්න පුළුවන්? එක්කෝ මේ වම් අතේ මහපට ඇඟිල්ල එහෙම නැත්නම් දකුණු අතේ මහපට ඇඟිල්ල. ඒ කියන්නේ E හෝ P මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපිට E යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් P යොදා ගන්නත් පුළුවන්. හරි. ස්පේස් බාර් එකත් හරි. මෙන්න මේක මේ තියෙන්නේ මොකද්ද පුතේ? percentage mark එක. 100ට ගණන දක්වන ලකුණ. මේක තිබෙන්නේ පුතේ උඩින්. type in keys වල ඉහළම පේළිය තියෙනවා අංක 5 දැක්වෙන key එකේ ඉහළින් තිබෙනවා. හරිද? අංක 5 පහට ඉහළින් මේ ලකුණ තිබෙනවා. percentage mark එක. දැන් කොහොමද ඒක ගන්නෙ? දුලබ පුතාලා දන්නවා. කවුරු එක්කද පුතේ? මේ වැඩේට අවශ්‍යයි එක key එකකින් කරන්න පුළුවන්ද? බෑ. මේකට අවශ්‍ය නැහැ පුතේ. shift key එකත් අවශ්‍ය වෙනවා. shift key එක සමග අංක 5 කියන යතුර press කරන්න ඕන. ඇත්තටම shift key එකයි අංක 5යි මේ key combination එක. මම දන්න ලකුණු ලිව්වම දන්න පුතේ press and hold shift එක ඔබාගෙන එහෙම අල්ලගෙන ඉන්න ගමන් number 5 press කරන්න ඕන. මෙන්න මේ විදිහටයි මෙතන අපි key combination එක ගන්න. අපෙන් අහන්නේ keys නෙවෙයි පුතේ. මොන ඇඟිල්ලද පාවිච්චි කරන්නේ? හරි. අපි ඒක ලියා ගමු පුතේ. මොන ඇඟිල්ලද? මම උත්තරේ මෙතන ඔබට පහසු වෙන්න ගත්තා. දැන් පිළිතුර මම වෙන වර්ණයක් ගන්නම් මේකට ඔබට තේරෙන්න.
shift key එක ඔබන්නේ මොකෙන්ද පුතේ? මෙන්න shift key එක. හරි නේද? A හෝ T. ඒ නිසා මෙතන ගන්නවා A. හරි නේද? තව මේකත් එක්ක පුතේ මම ධන ලකුණක් දාන්නම්. අංක 5 තියෙන ඉහළින්. මෙහෙම කළා අපට සුළඟිල්ලෙන් දුවේ පුතේ මේ A අකුරෙන් දැක්වෙන සුළඟිල්ලෙන් මේ පැත්තේ shift key එක ඔබාගෙන අපි අනිත් අතින් ඔබන්නේ නැහැ. මේ තමයි පාවිච්චි කරන්නේ. shift එකයි මෙහෙම. මෙහෙම නැත්තම් අපිට පුළුවන් මහපට ඇඟිල්ල. සුළඟිල්ල සහ මහපට ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුළඟිල්ල සහ මෙන්න මේ දඹර ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම ප්‍රෙස් කරන් ඔහොම දාන්න පුළුවන්. හරිද? සුළඟිල්ල සහ දඹර ඇඟිල්ල, එහෙම නැත්නම් සුළඟිල්ල සහ මහපට ඇඟිල්ල. ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි වඩා පහසුවට සුළඟිල්ල සහ දඹර ඇඟිල්ල A සහ මෙන්න මේ D පාවිච්චි කරනවා. හරිද? එහෙනම් පිළිතුර අපි දාගමු පුතේ. A සහ D. මම ධන ලකුණ ගත්තා. මේ shift එකයි අංක 5යි තමයි ටයිප් කරන්න ඕන. මෙන්න මේ කී එක ටයිප් කරන්න. හරි නේද? මේ ලකුණත් එම කී එකේම තිබෙනවා. අපි 5 විතරක් ටයිප් කරොත් එන්නේ නැහැ මේ කී එක තියෙනවා කියලා. මේ කී එකේ අංක 5 කී එකේ මේ ලකුණ තිබුණ කියලා. මේ විතරක් ටයිප් කරොත් ප්‍රෙස් කරොත් මේ ලකුණ ටයිප් වෙන්නේ නැහැ. shift එකත් එක්කයි ගන්න ඕන. කී එකේ ඉහළින් තියෙන නිසා. ඔන්න ඔබට මම ගැටලුවක් නොවන මේක කියලා දුන්නා. හරිනේ පුතේ? අපි යමු ඊළඟ එකට. මෙන්න තියෙනවා. question mark එක. question mark එක කොහෙද තියෙන්නේ පුතේ? දකුණු අත පැත්තට වෙන්න shift key එකට මෙහා පැත්තෙන් තිබෙන්නේ මෙන්න මේ question mark එක තියෙන key එක. දැන් අපිට මේ key එක press කරන්න ඕන නම් මොන ඇඟිල්ලද පාවිච්චි කරන්න ඕන? ඇත්තට මේ key එක press කරලා අපිට මෙයාවම output එකට ගන්න ඕනේ පුතේ. හරිනේ? මෙයාවම output එකට ගන්නවා. මේ key එක විතරක් press කරන්න ඕන නම් කිසි ගැටලුවක් නැහැ. අපිට තියෙන්නේ මොකද්ද පුතේ? මේ key එක නිකන් press කරන්න විතරයි නම් අවශ්‍ය. අපි කරන්න ඕන සුළඟිල්ලෙන් press කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දකුණු අත පැත්තේ. මේ අතේ. ඒ කියන්නේ T අකුරේ. හැබැයි අපට අපෙන් බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නේ තුල පුතේ මේ යතුර press කරන්නත් ඕන. මෙය යතුරු ලියනය වන්නත් ඕන. මේක display වෙන්නත් ඕන. එහෙමනම් ඔබට පේනවා පුතේ මෙතන මේ key එක මත question mark එකකුයි slash එකකුයි දෙකක් තියෙනවා. එහෙනම් අපිට උඩින් තියෙන question mark එක type වෙන්න ඕන නම් අපි පුතේ shift key එකත් එක්කයි මේක press කරන්න ඕන. පැහැදිලිනේ? shift key එකත් එක්ක. ඒකයි මේ ප්‍රශ්නේදී අහන්නේ දුවේ පුතේ අත ඇඟිල්ල හෝ ඇඟිල්ලි කියලා බහුවචනොත් අහන්නේ. හොඳයි. එහෙනම් මෙය ලබා ගන්න අපට සිද්ධ වෙනවා පුතේ අත් මෙන්න මේ ආකාරයෙන් පාවිච්චි කරන්න. ඔබ දන්නවා shift key එක press කරන්න තියෙන දකුණු පැත්තේ සුළඟිල්ලෙන්. shift key එක මෙහා පැත්තෙන් තිබෙන question mark එක තිබෙන slash ලකුණ කියන ලකුණු දෙකම තියෙන key එක press කරන්න වෙන්නේ සුළඟිල්ලෙන්. ඒ ළඟම තියෙන නිසා. ඒතර සුළඟිල්ලෙන් එකවර මේ දෙකම කරන්න බෑ. අපි ඒ වෙලාවට කරන්න පුතේ ඇත්තටම මහපට ඇඟිල්ලෙන් shift key එක ඔබාගෙන දඹර ඇඟිල්ලෙන් අන්න අර question mark එකේ තියෙන key එක ඔබන එක. හරි නේද? මෙහෙමත් තියාගෙන මෙහෙම කරන්න බෑ අපිට ඇත්තට. හරි නේද? ඒ පහසුව තිබෙනවා. තව කෙනෙකුට බලන්න touch typing වල හුරු වෙලා S සහ T පාවිච්චි කරලා මෙන්න මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා type කරන්නත් පුළුවන්. මෙහෙම type කරන අතරේ මේ ඇඟිල්ලෙන් ඔබාගෙන S වශයෙන් ලකුණු කරලා තියෙන ඇඟිල්ලෙන් shift එක ඔබාගෙන ඔබට පේනවා පුතේ T ලකුණු කරලා තියෙන ඇඟිල්ලෙන් question mark තියෙන key එක ඔබන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් කතා කරන පුතේ P සහ Q පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. හරි අපි ලියා ගමු පුතේ. එතකොට P කියන ඇඟිල්ල පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ අපි ගිහින් බලමු Q කියන ඇඟිල්ල පාවිච්චි කරන්න ඕන. මම මෙතන ලිව්වා එන key combination එක. මෙතන එන්නේ පුතේ shift එකයි slash එක ඇලයිර. shift දාන slash. අන්නේ key දෙක press කරන්න මෙන්න මේ ඇඟිලි දෙක පාවිච්චි කරන්න ඕන. හරි නේද? හොඳයි. ඊළඟට අපිට තියෙනවා T අකුර. T කියන key එක press කරන්න. T key එක තියෙන්නේ කොහෙද?
තරමක් උඩින් තිබෙන්නේ පුතේ. අකුරු ටයිප් කරන අපි මේ ටයිපින් සඳහා පාවිච්චි කරන අකුරු වල අකුරු පේලි 3ක් තියෙනවා කීස්. ඒ ඉහළම පේලියේ තිබෙන්නේ. එහෙනම් පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ D අකුර පුතේ. මම ඔබට මෙහි වර්ණය වෙනස් කරලා ගන්නම්. මෙන්න මේ D අකුර තමයි ගන්න වෙන්නේ. හරි. එහෙනම් අපි D කියන ඇඟිල්ලයි පාවිච්චි කරන්නේ මේ වැඩේට. හරිද පුතේ? ඊට පස්සේ තියෙනවා B. බලමු B අකුර කොහෙද තියෙන මතක් කරගමු පුතේ. ස්පේස් බාර් එකට මදක් උඩින්. ස්පේස් බාර් එකට මදක් උඩින් තිබෙන නිසා ඒකට පාවිච්චි කරන්න වෙන්නේ හොඳම ඇඟිල්ල D. හරි නේද? right. එහෙනම් අපි ඒකත් මෙතන ලියා ගමු පුතේ. D කියන ඇඟිල්ල තමයි මේකට පාවිච්චි කරන්න ඕන. ඔන්න තරමක් අපි එකවර බැලුවොත් පැටලිලි සහගත තත්වයක් ඇති වෙන ප්‍රශ්නයක් මේක. නමුත් මම ඔබට මේක නිර්උල් ලෙස පැහැදිලි කරා මේ පිළිතුරු ලබා ගන්නේ කොහොමද කියලා. හරිද පුතේ? හොඳයි. එහෙනම් අපි මේ ප්‍රශ්නය 4 5 වෙනි ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරලා අවසන් කරා. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම 4 5 අපට හමු වෙන දෙවෙනි ප්‍රශ්නේ එන්නේ පුතේ ටච් ටයිපින් ගැන. ඔබ දන්නවා මේ ඉංග්‍රීසි වචනේ මම කියනවත් එක්කම මේ මොකද්ද ටච් ටයිපින් කියන්නේ? ස්පර්ශ යතුරුකරණය. ප්‍රශ්නේ අපෙන් අහන්නේ ස්පර්ශ යතුරුකරණය කියන්නේ කුමක්ද කියලා. මොකක්ද දුවේ පුතේ ස්පර්ශ යතුරුකරණය කියන්නේ? ඔව් ස්පර්ශ යතුරුකරණය කියලා කියන්නේ අපි කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව අප ඉදිරියේ තිබෙන පරිගණකයේ තිරය දෙස බලාගෙන ඩිස්ප්ලේ එක දිහා බලාගෙන මෙහෙම ටයිප් කරන එක. අපේ හිතට එන යමක් හෝ එහෙම නැත්නම් පැත්තකින් අපි පොතක් ලේඛනයක් තියෙනවා නම් එහි තිබෙන අතින් ලියපු දෙයක් බලාගෙන ටයිප් කරනවා කියලා හිතන්න. එක්කෝ ඒ ලේඛනය දිහා බලාගෙන ටයිප් කරනවා. කීබෝඩ් එක දිහා බලන්නේ නැහැ අපි. එහෙම කරන්න පුළුවන්ද? ඔව් මම පුළුවන් කියලා දුන්නා සිද්ධාන්ත කොටස් වලදී අපි පාඩම සාකච්ඡා කරද්දී. මේ ඇඟිලි නිවැරදි ආකාරයෙන් තබාගෙන ස්පර්ශ යතුරුකරණය ටච් ටයිපින් හොඳට හුරු කරගත්තට පස්සේ අපට කිසිසේත්ම මම හරි කීයකද ඔබන්නේ කියලා බලන්න මේ යතුරු පුරව දිහා බලන්න ඕනේ නැහැ. එකවරම අපට පුළුවන් දුවේ පුතේ මොකද්ද? ටයිප් කරන්න ඩිස්ප්ලේ එක දිහා සහ අපට යම් ලියපු දෙයක් තියෙනවා නම් ඒ දිහා බලාගෙන මෙහෙම ටයිප් කරන්න පුළුවන්. ඒ දිහා බලන්න පුළුවන්, ස්ක්‍රීන් එක දිහා බලන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් දුවේ පුතේ ඔබ දන්නවා ස්පර්ශ යතුරුකරණය කියන්නේ මොකද්ද? යතුරු පූර්ව දෙස නොබලා හරි නේද? යතුරු පූර්ව දෙස නොබලා ටයිප් කිරීම නැත්නම් යතුරු ලියනය කිරීම. ලියාගමු පුතේ. යතුරු පුවරුව දෙස නොබලා යතුරු ලියනය කිරීම. හරි. ඔන්න ඔකයි පුතේ ටච් ටයිපින් කියලා කියන්නේ. මෙය හුරුව නැත්තම් පුහුණුව තුලින් තමයි කළ හැකි. එකපාරටම කරන්න බෑ. යම් කාලයක් හොඳින් පුහුණු වෙන්න ඕන චුටු දුවේ පුතේ මේ කරන්න. හරි අපි යමු ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ස්පර්ශ යතුරුකරණය නිවැරදිව පුහුණු වීමේ වාසි 3ක්. ඇත්ත කතාව මේ අහන්නේ පුතේ ස්පර්ශ යතුරුකරණය කරොත් ඇති වෙන වාසි. පළවෙනි එක ඔබ දන්නවා. මොකද්ද? යතුරු ලියන කරණේ වේගය වැඩි වෙනවා. එහෙනම් අපි කියනවා පළවෙනි එක පුතේ යතුරු ලියන වේගය වැඩිවීම. අකුරු දිහා බල ටයිප් කරන්නේ හුරුවට ටයිප් කරන්නේ. අනෙක් කාරණේ තමයි අපට ඇතිවන අත්වලට ඇතිවන ආතති තත්වයන් අඩු වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න භෞතික සෞඛ්‍ය සුරකිනවා. අපි ලියන පුතේ කෙටියෙන් අත්වල ආතති තත්වයන් අවම වීම. ඇයි අවම වෙන්නේ පුතේ? අපි එකිනෙක වැරදි ඉරියව් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ටච් ටයිපින් හුරු වුණාම ස්වයංක්‍රීයවම අපේ දෑත් යතුරු පුරව මත ඉතා නිවැරදිව අපි තියන් ඉන්නවා. හරි නේද? මොකද වැරදි ආකාරයෙන් තියාගෙන ටච් ටයිපින් කරන්න බැහැ පුතේ. තේරුණා නේද? හරි. තවත්
වාසියක් අපි ලියා ගමු පුතේ. යතුරු ලියනේ වේගයේ වැඩිවීම වගේ මොකද පුතේ? කාලය ඉතිරි වීම සිද්ධ වෙනවා. එහෙනම් අපේ වේගය වැඩි වෙනකොටම කාලය ඉතිරි වීම සිද්ධ වෙනවා. මෙන්න මම වාසි 3ක් ලිව්වා. ඔබට පුළුවන් අපි කතා කරලා තියෙන තවත් වාසි ඒව පොඩ්ඩක් එකතු කරගන්න මෙතෙන්ට. හොඳයි දුවේ පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ තිබෙන්නේ ටච් ටයිපින් ගැන. ස්පර්ශක යතුරුකරණය පුහුණු වීම සඳහා පුහුණු මෘදුකාංග භාවිතය වැදගත් වන්නේ ඇයි? ටච් ටයිපින් පුහුණු වෙන්න ඕන. මම කියවනේ ඔබට කාලෙත් හොඳ පුහුණුවක් ඕන. දැන් මේක පුහුණු වෙන්නත් මෘදුකාංග හදලා තියෙනවා. අපිටකින් අන්තර්ජාලය තුළ නොමිලේ ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් ට්‍රේනින් වෙන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා එම මෘදුකාංග ඉන්ස්ටෝල් කරලා අපේ පරිගණකේ අපිට පුහුණු වෙන්න පුළුවන්. මේ මොන ක්‍රමෙන් හරි ටච් ටයිපින් හොඳට පුහුණු වෙන්න ඕන. මෙහෙම දෙයක් පුහුණුනාම මේව භාවිත කරාම ඒක වැදගත් වෙන්නේ ඇයි කියලායි අහන්නේ. ඇත්තටම දුවේ පුතේ අපි සාමාන්‍ය අර වදන සකසූ මෘදුකාංග භාවිතයෙන් අපි ලේඛන සකස් කිරීමේදී ගත්ත වාසි වලින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා එම වාසියම තාතුඩක් ෂාප් විදිහට අපි ලියන්න ඕන. මෙතෙන්ට එන්නේ එයා තමයි වැදගත්කම වෙන්නේ. පළවෙනි දේ ඔබට තේරෙනවා ස්පර්ශ යතුරුකරණය පුහුණු වීමේ පළවෙනි වැදගත්කම තමයි පුතේ. මොකද්ද? යතුරු ලියන වේගය වැඩි වෙනවා. මම කරුණු වශයෙන් ලියන්න පුතේ. යතුරු ලියන වේගය වැඩි වීම. නිකම්ම නෙවෙයි. ඒ වේගය වැඩි වෙනවත් එක්ක මොකද්ද වෙන්නේ පුතේ? යතුරු ලියන කාලය. යතුරු යම් ලේඛනයක් යතුරු ලියනය කරන්න පුතේ ගතවන කාලය ඉතා අඩු වෙනවා. හරිනේ? අඩු වේ. අනිත් වැදගත්ම දේ තමයි දුවේ පුතේ, ඉතා වැදගත්ම කාරණයක් තමයි අපි ටච් ටයිපින් කරාම අත හරියට තියන් ඉන්නවා හරියම කීස් වලදී. එතකොට අර ටයිපින් කරද්දී වන වැරදීම් ප්‍රමාණය ඉතාම අඩුයි. එහෙනම් වැරදි අවම වීම. මොන වැරදිද පුතේ? යතුරු ලියන වැරදි. මෙන්න මේක. තව වැදගත්ම දෙයක් තියෙනවා. මේ වැදගත්ම දේ තමයි අපට කායික හා මානසික සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න පුළුවන්. ඔබ දන්නවා ආතති තත්ත්වයක් නැති වෙන්නේ නැහැ. හරි නේද? අපි ලියාගමු පුතේ. කායික හා මානසික සෞඛ්‍ය සඳහා වැදගත් වේ. තව ඕනනම් ගන්න පුළුවන් පුතේ අනාගත රැකියා අවස්ථාවන් සඳහා වැඩි අවස්ථාවක් Tamanට තියෙනවා. ටච් ටයිපින් කරන අයට ජොබ් මාකට් එකේ නැත්නම් රැකියාව වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳයි දුවේ පුතේ. මෙන්න මෙහි වැදගත්කම මම කරුණු 4කින් දැක්වුවා. හරි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ක්‍රියාකාරකම 4/6 දෙවෙනි ප්‍රශ්නය. යතුරු පුවරු පුහුණු මෘදුකාංග සඳහා උදාහරණ 5ක් ලියන්න. යතුරු පුවරු පුහුණු මෘදුකාංග කියලා කියන්නේ මෙතන මේ අතන ටච් ටයිපින් ප්‍රැක්ටිස් කරන මෘදුකාංග. මම ඔබට 5ක් දෙන්නම්. මම ඔබට ලයිස්තුවක් දීලා තියෙනවා අපේ පාඩම් තුල. පළවෙනි එක තමයි පුතේ මෙන්න මෙහෙම එකක් තියෙන ඔබ හොයාගන්න rapid typing tutor කියලා software එකක් තියෙනවා. හරි. තව එකක් තියෙනවා type faster කියලා. තව එකක් තියෙනවා TIPP10 කියලා එකක් තියෙනවා. ඔබට අන්තර්ජාලයට ගිහලා මේවා සර්ච් කරලා බලන්න පුළුවන්. මම මේ ටික අන්තර්ජාලයෙන් තමයි පුතේ හොයාගත්තේ. මොනවද අපට ටච් ටයිපින් ප්‍රැක්ටිස් කරන්න තියෙන මෘදුකාංග කියලා. තව දෙකක් ලියමු අපි. ඊළඟ වැදගත් එකක් තමයි Max Type Pro කියන මෘදුකාංගය. මේකත් ඔබට හොඳ පහසුකම් සලසන මෘදුකාංගයක් පුතේ Max Type Pro කියන එක. මම ඔබට ගන්නවා පහසු මෘදුකාංග නමක්. ඒක තමයි පුතේ Typist. හරි. මෙන්න මම ඔබට 5ක් ලැයිස්තුගත කරා යතුරු පුවරු පුහුණු මෘදුකාංග.
මේවා ඔබට පාවිච්චි කරන්න පුළුවන් පුතේ. මේවා පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබේ ටච් ටයිපින් හොඳට හුරු වෙන්න. ඒ තුළින් ටයිපින් වේගය ස්පීඩ් කරගන්න. හරි හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම් 4/6 තුන්වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න ටිකක් වෙනස් එකක්. මම ඔබට පොඩ්ඩක් කියලා දෙන්නම් මේ ප්‍රශ්න ඔබ කොහොමද කරන්නේ කියලා පුතේ. යතුරු පූරවක අනුරුවක් සකසාගෙන ඒ මත දෑත් තබමින් ස්පර්ශ යතුරුකරණය පුහුණු වෙන්න. ඔබට පුළුවන් යතුරු පූරුවක් වෙනුවට අනුරුවක් සකස් කරගන්න. යතුරු පූරුව විදිහටම ඔබට පුළුවන් ලෑල්ලක ලොකු කොලයක කාඩ්බෝඩ් එකක මේක යතුරු පූරුව ඇඳ ගන්න. හරි නේද? ඇඳලා ගුරුවරයාගේ සහාය එහෙම නැත්නම් ඔබේ යාළුවෝ එකතු කරගෙන ප්‍රශ්න ඔබට පුළුවන් මේක ක්‍රීඩාවක් විදිහට කරන්න. මොකද්ද කරන්න පුළුවන් ක්‍රීඩාව? ඔබට පුළුවන් 5-6 දෙනෙක් එකතු වෙලා බලමු එක විනාඩියක් තුල හරියටම ටයිප් කරන්නේ කවුද කියලා. යම්කිසි වාක්‍යයක් දෙකක් පැත්තකින් ලියලා තියාගන්න වාක්‍ය කිහිපයක් විනාඩියක් තුල බලමු ඕනනම් කටින් කියමින් ටයිප් කරන්න පුළුවන්. අපි කටින් කියමින් ටයිප් කරනකොට අනෙක් යාළුවෝ කිහිප දෙනෙක් නිරීක්ෂණය කරන්න පුළුවන් හරියට ටයිප් කරනවද කියලා. මේක යතුරු පූර්වයක් පාවිච්චි කළම ස්ක්‍රීන් එක බලාගෙන කරන්න පුළුවන්. ඒක හරිම ලේසි. එහෙම නැත්නම් අනුරුවක් පාවිච්චි කරලා ඔබ එක්කෙනෙක් අපි කියමු I J P ඒ ටයිප් කරන් යනවා. හරිද? හරිම එකට ඇඟිල්ල තබනවද? හරිම කීයක තිබෙන තැනට ඇඟිල්ල තබනවද කියලා අනුරුවක් නම් අන්නයට බලා ගන්න පුළුවන්. ඔබ යතුරු පූර්වයක් පාවිච්චි කරනවා නම් ඔබට තිරය බලා ගන්න පුළුවන්. ඒකට මේක ක්‍රීඩාවක් විදිහට පුතේ. හරිද? ඒ අනුව ඔයාලට පුළුවන් මේක ක්‍රීඩාවක් විදිහට යාළුවෙකුතු කරන්න ගුරුවරයෙකුගේ සහායත් ලබා ගන්න පුළුවන්. හොඳ හුරුවක් ලබා ගන්න පුළුවන්. හොඳ විනෝදජනක පුංචි ක්‍රීඩාවක් බවට මේක පත් කර ගන්න පුළුවන්. හොඳයි. ඔබ මේකට අදාළව මෙන්න මේ කියන උදාහරණය බලන්න පුතේ. ගුරුවරයාගේ සහාය ඇතිව පරිගණක විද්‍යාගාරය භාවිත කරමින් හෝ සකසාගත් යතුරු පූරු අනුරුව භාවිත කරමින් විනාඩියක කාලයකදී නිවැරදිව යතුරු නියනය කළ හැකි අකුරු ගණන කොච්චරද කියලා ගණනය කරගන්න. ඔබට පුළුවන් ප්‍රගණන ලකුණු ආකාරයට මේක ලකුණු කරගෙන යන්න. හරි නේද? හොඳයි. එහෙනම් ඔබට මේක පන්ති යාළුවොත් එක්ක එකතුලා කරන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහට තමයි තියෙන්නේ. හොඳයි චුටි දුවේ පුතේ. මෙතනින් එහාට තවත් ඔබට තිබෙනවා ඔබේ වැඩ පොතේ ප්‍රශ්න කිහිපයක්ම. මේ ඔක්කොම ඔබ ප්‍රායෝගිකව කරන්න ඕන දේවල්. උදාහරණයක් වශයෙන් අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් පුතේ මෙම වාක්‍ය අතුරු ලියනය කරමින් පුහුණුවන්න. මේ වාක්‍ය පහ ටයිප් කරන්න පුතේ. ඔබට පුළුවන් Microsoft Word හරි LibreOffice Writer හරි OpenOffice Writer හරි පාවිච්චි කරලා පුතේ මෙන්න මේ වාක්‍ය පහ ටයිප් කරලා බලන්න. හරියට කැපිටල් අකුරු එන්න ඕන මේ කියන තැන්වලම. ඒක වැදගත්. පළවෙනි වාක්‍ය උදාහරණයක් ගත්තොත් I අකුර කැපිටල්, G අකුර කැපිටල්, S අකුර කැපිටල්. දෙවෙනි වාක්‍යයේ T සහ B කැපිටල්. තුන්වෙනි වාක්‍යයේ W, B කැපිටල්. හතරවෙනි වාක්‍යයේ I කැපිටල්. පස්වෙනි වාක්‍යයේ H කැපිටල්. මෙන්න මේ අකුරු කැප්ස් ලොක් පාවිච්චි කරලා හෝ shift key එකත් press and hold කරගෙන එහෙම ටයිප් කරන්න බලන්න. මේක ටච් ටයිපින් ආකාරයෙන්ම කරන්න බලන්න. දුල පුතාලා පරිගණක විද්‍යාගාරයත් ඔබේ ගෙදර තිබෙන පරිගණකයත් පාවිච්චි කරලා මේක කරලා බලන්න පුළුවන්. හරි නේද? හොඳයි දුව පුතේ. එහෙනම් ක්‍රියාකාරකම් 4/6 හතරවෙනි ප්‍රශ්නය ඔබට ඉදිරියට පුහුණු වෙන්න පුළුවන්. ඔබට පුහුණුවක් ලබන්නයි තිබෙන්නේ. මම ඔබට කරලා පෙන්නලා වැඩක් නැහැ ඒක. ඊළඟ ප්‍රශ්නය. පළවෙනි එක 4/7. සිංහල යතුරු පූරු අනුරුවක් ඔබගේ අභ්‍යාස පොතේ අඳින්නලු මේකට ගුරුවරයෙකුගේ සහාය ලබා ගන්න. ඔව්. මේ ඉඩ අරගෙන නැත්නම් ඔබ වෙනත් කොලයක් හරි අරගෙන ඔබේ රූල පාවිච්චි කරලා හරියටම යතුරු පූරු සිංහල යතුරු පූරු අනුරුවක් අඳින්න. ඒ කියන්නේ එම ඔබ අඳින යතුරු පූරුවේ අර ටයිපින් කීස් තියෙනනේ. අන්න ඒවයි සිංහල අකුරුත් හරියට සටහන් කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ අනුරුව හරියන්නේ. ඔබ මේක හරියට ඇඳලා ඔබේ පාසලේ ඔබේ ICT ගුරුවරයාගෙන් මේක චෙක් කරගන්න ඔබ හරියට ඇඳද කියලා. මෙයත් ඔබ තනියෙන් ප්‍රායෝගිකව නිවසේදී හෝ පාසලේදී කළ යුතු මං කියන්නේ හෝම්වර්ක් එකක්. හරි නේද? ගෙදරදී කරන්න. හොඳයි පුතේ. බලමු අපි දෙවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා. එය අදාළ කරගනිමින් පහත දක්වා ඇති සිංහල අකුරු වලට අනුරූප ඉංග්‍රීසි යතුරු පෝරුවේ යතුර හෝ යතුරු එකතුව ලියා දක්වන්න.
දුවේ පුතේ මෙතන තියෙන්නේ මෙහෙම වැඩක්. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා පුතේ සිංහල අකුරු මේ පැත්තේ තිබෙනවා සිංහල අකුරු මේ සිංහල අකුරු ටයිප් කරන්න අපට අවශ්‍ය වෙන ඉංග්‍රීසි අකුරු වල කී කම්බිනේෂන් එක ලියන්න කියන්නේ. උදාහරණයක් විදිහට මෙන්න ඌ ගන්න shift එකත් එක W press කරාම ඌ අකුර එනවා. මේක ඔබ තනියෙන් කරලා බලලා ෆිල් කරන්න. මතකෙන්ම නෙවෙයි. ඔබට මතක නම් හොඳයි. ඒ කියන්නේ ඔබ ගොඩක් ඉස්සරහට ටයිපින් ප්‍රැක්ටිස් වෙලා එහෙම නැත්නම් කීබෝඩ් එකේ ටයිප් කරලා බලන්න පුතේ මයන්න කොහොමද ටයිප් වෙන්නේ කියලා. ඒ අනුව අදාළ අකුර හෝ හරි නේද? සමහරට shift එක ගත්ත කෙන අකුර මොකක්ද කියලා ලියාගෙන යන්න. එහෙනම් ඔබ මේ කොටස් දෙකම සම්පූර්ණයෙන් ෆිල් කරන්න. ෆිල් කරලා බලන්න මේ සිංහල අකුරු ටයිප් වෙන්න නම් ඔබ ඉංග්‍රීසි අකුරු වලින් සහ මේ කමාන්ඩ්ස් කී වලින් කොහොමද මේ කී කම්බිනේෂන් එක හදාගන්නේ කියලා. පැහැදිලි නේද ඔය පුතේ? හොඳයි. ඔබ ඒක කරලා බලන්න. මම යන පුතේ ඊළඟ ප්‍රශ්නයට බලන්න. ක්‍රියාකාරකම 4 වෙනි ප්‍රශ්නය. මෙම වාක්‍ය අතුරුලීනය කරමින් පුහුණු වන්න. හොඳයි. ඔබට ඉස්සෙල්ලා හම්බුනේ පුතේ ඉංග්‍රීසි වාක්‍ය ටික. මේ ඉංග්‍රීසි වාක්‍ය ටික තමයි ටයිප් කරන්න කිව්වේ. දැන් තියෙන්නේ සිංහල වාක්‍ය ටික. හරි නේද? යුනිකෝඩ් ක්‍රමයට යුනිකේත ක්‍රමයට අපිට සිංහල ටයිප් කරන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. සිංහල ෆොන්ට් එකක් ඔන් කරගෙන පුතේ යුනිකෝඩ් ක්‍රමෙත් ඔන් කරගෙන ඔබට පුළුවන් මෙන්න මේ වාක්‍ය පහ ටයිප් කරලා බලන්න. මම කලින් කිව්වා වගේ LibreOffice හරි OpenOffice Writer හරි එහෙම නැත්නම් Microsoft Word හරි පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ වාක්‍ය පහ ටයිප් කරලා බලන්න. හොඳ පුහුණුවක් ලබන්න පුළුවන්. අඩුම වැරදි ගාණක් බලන්න. පළවෙනිතාවේ මේ පහ ටයිප් කරලා ගුරුවරයාගේ සහාය ඇතිව හරි වැරදි බලන්න. ඊට පස්සේ ආය නැවතත් උත්සාහ කරලා බලන්න අර වැරදි අඩු වෙලා තියෙනවද කියලා දෙවෙනි වතාවේ. හොඳ අවස්ථාවක් මේක ඔබේ යතුරු ලියනේ පුහුණු වෙන්න. ඊළඟ ප්‍රශ්නෙත් කියනවා අර කලින් කිව්වා වගේ සිංහල යතුරු අනුරුවක් අතුරු පෝරු අනුරුවක් අඳින්න කිව්වා. දැන් මෙතන කියන්නේ දෙමළ යතුරු පෝරු අනුරුවක් අඳින්න කියලා. මේ සඳහා ඔබට අන්තර්ජාල දෝව කරගන්නත් පුළුවන්. පැහැදිලිද? යතුරු පුරුව ඇඳලා බලන්න මේ කොටසේ. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් පුතේ මෙන්න කලින් ප්‍රශ්නේ හා සමානයි. මෙතන කියන්නේ පුතේ එය අදාළ කරගනිමින්. එය කියන්නේ මෙන්න මේ දෙමළ යතුරු පුරු අනුරුව. හරිද පුතේ? මේ කීබෝඩ් අනුරුව පාවිච්චි කරලා මෙන්න මේ දෙමළ අකුරු වලට අනුරූප ඉංග්‍රීසි යතුරු පුරුවේ යතුරු හෝ යතුරු එකතු ලියා දක්වන්න. හරි නේද? මෙන්න බලන්න පුතේ මේ දෙමළ අකුර එන්නේ ඒ අකුරු ප්‍රෙස් කරාම. මේ ටැමිල් අකුරු පහ මේ ටැමිල් අකුරු පහ මේ දෙමළ අකුරු කොහොමද ටයිප් කරන්නේ ඊට අදාළ කී කම්බිනේෂන්ස් මේ පැත්තේ ලියන්න. හරි නේද? ඔබට මේක නිවසේදී හෝම්වර්ක් එකක් තමයි කරන්න තියෙන්නේ. හරි වටිනවා. ඊළඟට අපි ගියොත් පුතේ පහත දක්වා ඇති වාක්‍ය යතුරු ලියන ක්‍රමයෙන් පුහුණු වන්න. ඒකට දුවේ පුතේ ඉස්සෙල්ලා ඔබට ලැබුණ හෝම්වර්ක් වලට සිංහල වාක්‍ය පහක් ටයිප් කරන්න. දැන් මෙතන කියන්නේ පුතේ මෙන්න දෙමළ වාක්‍ය ටිකක් දීලා ඔබ ටයිප් කරන්න කියලා කියනවා. මේවා මේ විදිහටම ටයිප් කරන්න බලන්න. ඉංග්‍රීසි සිංහල දෙමළ ඒතර භාෂා තුනක් ඔබ ටයිප් කරන්න පුළුවන්. හොඳ දක්ෂයෙක් බවට හොඳ ජගතෙක් බවට ඔබටපත් වෙනවා. ඔබට හොඳ ආඩම්බරයක් ලබන්න පුළුවන් තත්ත්වයක් පුතේ. භාෂා තුනක් ටයිප් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඔබ උත්සාහ කරොත් හරියම පහසුවෙන් ඔබට මේක කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ එහෙනම් මෙයත් ඔබ හෝම්වර්ක් වලට කරන්න. අපි යන පුතේ අවසාන ප්‍රශ්නය කතා කරන්න තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ පාසලේ අන්තර්ජාල පහසුකම තිබේ නම්. චූටි දුවේ පුතේ මේකට අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙනවා. හරි. ඊයද 3 සහ 6 ප්‍රශ්නවල බලමු පුතේ. මෙන්න 6 ප්‍රශ්නය. හරි. මෙන්න 3 වෙනි ප්‍රශ්නය. පේනවනේ? 3 වෙනි ප්‍රශ්නේදී කියනවා ඔබට වාක්‍ය 5ක් දීලා මෙන්න මේක ටයිප් කරලා පුහුණු වෙන්න කියලා. 6 වෙනි එකෙත් ඔබට කියනවා වාක්‍ය 5ක් දීලා දෙමළෙන් ඒක ටයිප් කරලා පුහුණු වෙන්න කියලා. හරි නේද? එතකොට දුවේ පුතේ මේ අපේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? ඉහත 3 සහ 6 ප්‍රශ්නවල දක්වා ඇති වාක්‍ය හරි නේද? පහසුකම භාවිතයෙන් යතුරු ලියනය කරන්න. මෙතන තිබෙනවා පුතේ කමාවක්. ඉහත දක්වා ඇති වාක්‍ය පහසුකම භාවිතයෙන් යතුරු ලියනය කරන්න. ඇත්තටම ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. යම් කිසි වචනයක් හැලලා තියෙනවා. අපි මේ පහසුකම කියන එක විශ්වාස කරමු පුතේ.
වදන් සැකසුම් පහසුකම. වදන් සැකසුම් මෘදුකාංග පහසුකම නැත්තම් යුනිකේත පහසුකම කියලා ඒ පහසුකම් භාවිතයෙන් යතුරු ලියනය කරන්නලු. මේ සඳහා ඔබගේ ගුරුවරයාගේ සහාය සහ උපදෙස් ලබා ගන්න අන්තර්ජාල පහසුකම තියෙනවා නම් ඔබට පුළුවන් පුතේ අන්තර්ජාලයට ගිහිල්ලත් එවැනි පහසුකම් පාවිච්චි කරලා යතුරු ලියනය කරන්න. මේවා ඔබගේ ගුරුතුමාගේ ගුරුතුමියගේ උදව් ඇතුව මඟ පෙන්වීම ඇතුව පාසලේ පරිගණක පාවිච්චි කරලා අන්තර්ජාලය හරහා ඔබ කරලා බලන්න. හොඳයි. එහෙනම් චුටි දුවේ පුතේ අපේ 4 වෙනි පාඩමේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. 7 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය අපි දැන් පාඩම් 4ක් සාකච්ඡා කරලා ඉවරයි. 6 ශ්‍රේණියෙත් ICT විෂය ඉතා හොඳින් ඉගෙන ගත්ත ඔබ 7 ශ්‍රේණියෙත් ඉතා හොඳින් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන දැන් මේ බලන පාඩම් 4ක් අවසන් කරලා තියෙන්නේ. ඔබට දැන් ඉතා හොඳ දැනුමක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. එහෙනම් චූටි දුවේ පුතේ අපි 5 වෙනි පාඩමෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්න ඔබෙන් සමුගන්නවා. හොඳ සෞඛ්‍ය සම්පන්නව මේ වීඩියෝ නරඹමින් ඔබේ මේ 7 ශ්‍රේණියට අදාළ සියලු සිද්ධාන්ත කොටස් හොඳින් ඉගෙන ගන්න. එහෙනම් මම ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.